අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ සූදානම් වෙන්නේ තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝක සත්වයන් කෙරෙහි අනුකම්පාවෙන් අවබෝධ කරගෙන දේශනා කොට වදාළ නෛර්යානික වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත් ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන මෙලව ජීවිතය යහපත් කරගෙන පරලෝ ජීවිතයේ සුගතිගාමී කරගෙන අවසානයේ අපි ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සසරින් එතර වීමේ බලාපොරොත්තුව ඇතුවයි. පින්නතුනි අද ධර්ම දේශනාවේ දායකත්වයේ දරලා රැස් කරගන්න කුසල කර්මයත් ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලබන කුසලයත් ඒ උතුම් ප්‍රාර්ථනාව මුදුන්පත් කර ගැනීම සඳහාම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. පින්නතුනි අද ධර්ම දේශනාවේ මාතෘකාව හැටියට මම යොදා ගන්න කල්පනා කළේ ධම්මපද පාළියේ කෝද වර්ගයේ සඳහන් වන දෙවනි ගාථා රත්නය. යෝවේ උපතිතං කෝදං
රතං බත්තංව ධාරයේ තමහං සාරතින් බ්‍රූමි රසමිග්ගාහු ඉතරෝ ජනෝති. අපි බුදුරජාණන් වහන්සේ මේ උතුම් ගාථාරත්නය දේශනා කොට වදාළේ දෙව්දුවක් අරමුණු කරගෙන. මේ ගාථාරත්නයෙන් සඳහන් කරන්නේ ක්‍රෝධය පිළිබඳව. සාමාන්‍ය මිනිස්සු හැමෝගෙම හිතේ හටගන්න නමුත් ඉතා භයානක අකුසලයක් වෙච්ච මේ ක්‍රෝධය කියන ධර්මතාවය ගැන තමයි මෙහි කරුණු පැහැදිලි කරලා තියෙන්නේ. අපේ භාග්‍යතුන් වහන්සේ මේ ගාථාරත්නයේ දේශනා කොට වදාළේ මොන වාගේ කාරණාවක් නිසාද? දෙව්දුවක් විසින් අපේ බුදුරජාණන් වහන්සේට පැමිණිල්ලක් කළා. ඒ පැමිණිල්ලට අනුව තමයි මේ ගාථාරත්නය දේශනා කළේ. දෙව්දුව තුල තිබිච්ච මහා ගුණයක් අගය කළා භාග්‍යතුන් වහන්සේ. එහි කාරණාව පින්නතුනි සඳහන් කරනවා අපේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලේ මේ රජගහනුවර සිටුතුමා බුදුරජාණන් වහන්සේගෙන් අවසරයක් ඉල්ලුවානේ භික්ෂූන් වහන්සේලාට කුටි හදලා දෙන්නම් කියලා. ස්වාමීනි මේ කුටි සෙනසුන් හදලා දුන්නොත් පිළිගන්නවද කියලා ඇහුවා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ මෙන්න මේ විදිහට කුටි සෙනසුන් නිර්මාණය කළ යුතුයි කියලා සේනාසන වර්ග කීපයක්ම දේශනා කළා. එයින් සතුටට පත්වෙච්ච සිටුතුමත් තව සදහැවතුනුත් බොහෝසේ ආරාම හදන්න පටන් ගත්තා. අලවුනුවර තනියම ජීවත් වෙච්ච එක භික්ෂූන් වහන්සේ නමක් දැනගත්තා බුදුරජාණන් වහන්සේ කුටි සෙනසුන් පනවගන්න අවසර දුන්නා කියලා. උන්වහන්සේට හිතුණා මමත් කුටියක් හදන්න ඕනේ කියලා. එහෙම හිතලා දැන් කුටියට දැව සපය ගන්න තීරණය කරලා විශාල ගහක් කපන්න පටන් ගත්තා. මං හිතන්නේ භාග්‍යතුන් වහන්සේ මේ ශික්ෂාපද පනවන්න කලින් තමයි මේ සිද්ධිය වෙන්නේ ඇත්තේ. එහෙම නැත්නම් උපසම්පදා භික්ෂුන් වහන්සේලා පිළිබඳව කරුණු දේශනා කරනකොට ගහක් තබා ගහක මලක්වත් කඩන්න එපා කියලා තියෙන්නේ. කොළයක්වත් කඩන්න එපා කියලා. ඉතින් මේ ශික්ෂාපද ඔක්කොම පින්නතුනේ පැනවෙන්නේ බුද්ධත්වයෙන් 20 වසරකට පස්සේනේ. ඉතින් එතෙක් ශික්ෂාපද පනවලා තිබුණේ නැහැ. ඉතින් ඒ කාලේ තමයි මේ සිද්ධිය වෙන්න ඇත්තේ. පින්නතුනේ දැන් උන්වහන්සේ මේ ගහ කපනවා. මේ ගහ විමානය කරගත්ත දෙව්දුවක් හිටියා. දැන් තමන්ගේ විමානයනේ විනාශ වෙන්න යන්නේ. ඒ නිසා අර භික්ෂුන් වහන්සේ ළඟට ඇවිල්ලා කියනවා ස්වාමීනි මේක මගේ විමානේ. ඔබ වහන්සේ මේක කැපුවොත් මං දරුවත් එක්ක ජීවත් වෙන්නේ කොහෙද කියලා. ඒ හින්දා ස්වාමීනි මේ විමානේ විනාශ කරන්න එපා කියලා කිව්වා. උන්වහන්සේ සඳහන් කරනවා මට කුටියක් හදාගන්න දැව සපය ගන්න මේ තරම් වටින ගහක් ආයි මට හොයන එක පහසු නෑ. ඒ හින්දා මට මේ ගහම කපා ගන්න ඕනේ කියලා. දෙව්දුව කල්පනා කළා මගේ දරුවා දැක්කොත් අනුකම්පාවක් හිතිලා ගහ කපන එක නතර කරයි. එහෙම හිතලා භික්ෂුවට පේන්න ගහේ අත්තක් උඩින් තමන්ගේ දරුවා තිබ්බා. නමුත් පින්නතුනි පොරව ඔසවලා ගහට එල්ල කරන පහර උන්වහන්සේට පාලනය කරගන්න බැරුව ගියා. දරුවගේ පාදයට කපාගෙනම පොරව පාර ගහට වැදුනා. ඒකෙන් දෙව්දුවට හොඳටම කේන්ති ගියා. දෑත ඉස්සුවා මේ මහනා මරනවා මම කියලා හිතලා. නමුත් අත ඔසවලා කල්පනා කළා ඒක නරකයි. මේ භික්ෂුව හරි සිල්වත්. මේ භික්ෂුව හරි ගුණවත්. මෙවන් සිල්වත් භික්ෂුවක් මා විසින් මරණයට පත් කළොත් එතනින් එහාට අනික් දෙවිවරුත් එහෙම පටන් ගනී. මනුස්ස ලෝකේ ඉන්න අයත්
එහෙම පටන් ගනී දෙව්දුවක් භික්ෂුවක් මැරුවා. එහෙනම් අපි මැරුවහම මොකද කියලා? ඒක ශාසනයට මහා හානියක් වෙයි කියලා කේන්තිය පාලනය කරගෙන අත පහළ දාලා කල්පනා කළා මේ භික්ෂූන් වහන්සේලාට ගුරුවරයෙක් ඉන්නවා. මම උන්වහන්සේට ගිහිල්ලා මේ අඩුපාඩුව කියනවා කියලා. එහෙම හිතලා තමයි දෙව්දුව බුදුරජාණන් වහන්සේ හොයාගෙන ආවේ. පිරිසත් හිටියා. මැගේ ඇස්වල කඳුළු පිරීලා බුදුරජාණන් වහන්සේ කතා කළා. ඇයි කියලා ඇහුවා. කාරණාව සම්පූර්ණයෙන්ම පැහැදිලි කළා. පැහැදිලි කරලා කියනවා ස්වාමීනි මගේ දරුවගේ කකුල කපනකොට නම් මට හරි කේන්තියක් ආවා. මම දෝත උසවලා ගත්ත පහර දෙන්න. නමුත් ස්වාමීනි මං කල්පනා කළා එහෙම කළා නම් මටත් හොඳ නෑ. අන් අයත් බිය සැක නැතුව භික්ෂුන් වහන්සේලාට පහර දෙන්න පටන් ගනී එහෙම වුණා නම් මං ඒක හිතලා මගේ කේන්තිය පාලනය කරගත්ත ස්වාමීනි. එහෙනම් මං භික්ෂුන් වහන්සේට කරදරයක් කළේ නෑ. නමුත් මේක ඔබ වහන්සේට කියලා යන්න ආවේ. කියලා සඳහන් කරාම අපේ බුදුරජාණන් වහන්සේ ඒ දෙව්දුව බොහෝම අගය කළා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා දෙව්දුවනියනි වේගයෙන් ගමන් කරන රථයක් යම් කෙනෙක් පාලනය කරනවද? තමන්ට අවශ්‍ය විදිහට රථය හසුරවනවද? අන්න ඒ වගේ හිතේ ඇතිවෙච්ච බලවත් ආවේගය පාලනය කරලා තමන්ට ඕන හැටියටම කාරණාව කරගත්තා. ඔබ නැවත මංගාවටයි ආවේ. ඔබ හරි ශ්‍රේෂ්ඨයි කියන කාරණාව භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. එහෙම දේශනා කරලා අපි අර මාතෘකා කරගත්ත ගාථා රත්නයෙන් ධර්මයේද දේශනා කළා. යෝවේ උපතිතං කෝදං රතං බන්තං වධාරයේ තමහං සාරතින් බ්‍රූමි රසමිග්ගාහු ඊතරෝ ජනෝති. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා යමෙක් ඒකාන්තයෙන් උපන් ක්‍රෝධය ඊතා වේගයෙන් දුවන රියක් මෙන් දරයිද මම ඔහු රියදුරා කියලා කියනවා. වේගයෙන් දුවන රථයක් රියදුරා විසින් පාලනය කරනවා. ඒ වගේ තමයි තමන්ගේ හිතේ ඇතිවෙච්ච මහත් වූ ද්වේෂ සහිත සිත ක්‍රෝධය දක්ෂයා විසින් පාලනය කරනවා. ආන් ඔහුට මම රියදුරා කියලා කියනවා. ඒක තමයි මේ ගාථාවේ සරල තේරුම. අපි ටිකක් ගාථාව විස්තර සහිතව සාකච්ඡා කරමු. යෝවේ උපතිතං කෝදං මොකද්ද මේ ක්‍රෝධය කියලා කියන්නේ? යමෙකුට ඉපදුනා නම් ක්‍රෝධයක්. ක්‍රෝධය කියලා කියන්නේ අපි ඒකට තව වචනයක් කියන ද්වේෂය කියලා. තරහව කියලා. හැබැයි මේ ක්‍රෝධය, ද්වේෂය, තරහව මේ ඔක්කොම එකයි. අපේ හිතවල නිතරම ඇති වෙනවා. මේ ක්‍රෝධය කියන ධර්මතාවය. හැබැයි හරිම භයානක අකුසල කර්මයක්. නිතර නිතර අපි ළඟ ඇති වෙනවා. ඊටාම භයානක අකුසල කර්මයක්. ක්‍රෝධයට පත්වෙච්ච පුද්ගලයා කල යුත්ත නොකල යුත්ත මොකද්ද කියලා දන්නේ නැහැ. පස්සේ පසුතැවෙනවා. ඒ ගැන ධර්මයේ සඳහන් කරනවා මෙහෙම. මේ ක්‍රෝධය ඉස්සරලා පුද්ගලයාගේ හිත කලඹනවා. ඒක තමයි ක්‍රෝධයේ හැටි. ඊට පස්සේ ඒ සිත හකුලනවා. නැවත ක්‍රෝධය තව ටිකක් වැඩි වෙනකොට ඇස් රතු වෙනවා. නහරවැල් ඉලිප්පෙනවා. මූණ රතු වෙනවා. භයානක පෙනුමක් එනවා. මේ ක්‍රෝධය ටිකක් උත්සන්න වෙලා. එහෙම වෙලා අනික් අය දිහා භයානක විදිහට බලනවා. අපි කියන්නේ රවල බලනවා කියලා.
ඉතින් බොහොම භයානක පෙනුමයි තියෙන්නේ. සමහර කෙනෙකුට එහෙම රවලා බැලුවත් ඇති බය වෙනවා. දරුවෝ බය කරන්න අපි එහෙම කරනවා හුඟක් වෙලාවට. විනතින ඒක එතනින් නවතින්නේ නැහැ. ඊට පස්සේ අණු හොලවනවා. ඇහෙන්න බනින්නේ නැහැ. කටේ ඇතුලේ තියාගෙන බනිනවා. අණු හොලවනවා විතරයි. ඉන් පස්සේ ඒක වචන බවට පත් කරනවා. ඊටාම ක්‍රූර වූ පිළිකුල් වූ දරුණු වචන කටින් පිට වෙනවා. තවත් ක්‍රෝධය උත්සන්න වෙච්චහම වටපිටත් බලනවා. වටපිට බලනකොට දකිනවා පොළු කෑල්ලක්. එහෙම නැත්නම් ආයුධයක්. ඒක අතට ගන්නවා. සමහර වෙලාවට ආයුධෙන් දාලා ගහනවා. එහෙම නැත්නම් අතේ තියාගෙන පහර දෙන්න ඔසවනවා. හැබැයි ගහන්නේ නැහැ. ඔසවනවා විතරයි. තවත් ටිකක් ක්‍රෝධය උත්සන්න වෙච්චාම පහර දෙනවා. සිදුරු කරනවා. අතපය කඩනවා. සුණු විසුණු කරනවා. ඒ පුද්ගලයා මරනවා. ඒ ක්‍රෝධය උත්සන්න වෙලා ජීවිතේ පවා නසන්න තරම් හේතුවක්. තවත් ක්‍රෝධය උත්සන්න වෙච්චාම මොකද කරන්නේ? දැන් අර ක්‍රෝධයට ලක් වෙච්ච පුද්ගලයා නම් දැන් මරලම ඉවරයි. නමුත් තවත් ක්‍රෝධයේ තියෙනවා දුත්සන්න වෙන්න දෙයක්. තව තියෙනවා. ඊටත් වඩා උත්සන්න වුණාම තමන්වත් විනාශ කරගන්නවා. එක්ක ගෙලවැල දාගන්නවා. නැත්තම් තව කෙනෙකුට වෙඩි තියලා තමනුත් වෙඩි තියාගන්නවා. නැත්තම් වෙන කෙනෙකුට පිහියෙන් ඇනලා තමනුත් ඇනගන්නවා. නැත්තම් තව කෙනෙකුට වහපෝලා තමනුත් බොනවා. ක්‍රෝධය හොඳටම උත්සන්න වෙච්චාම අනිකාත් මරලා තමනුත් මැරෙනවා. එහෙම නැත්තම් සඳහන් කළා පස්සේ පසුතැවෙනවා කියලා. වෙච්ච වැරද්දට සමහරලාට මුළු ජීවිත කාලයක් ඊට පස්සේ පසුතැවෙනවා. මේ තමයි ක්‍රෝධයේ හැටි. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ සඳහන් කළා මේ ක්‍රෝධ සහිත පුද්ගලයා කරන දේ නොකරන දේ හරියට දන්නේ නැහැ කියලා. සමහරලාට පොල්ලක් අතට ගත්තාම අම්මටත් ගහන්න පුළුවන්. තාත්තටත් ගහන්න පුළුවන්. දැන් එහෙම දේවල් වර්තමාන විද්‍යුත් මුද්‍රිත මාධ්‍ය වලින් අපි ඕන තරම් අහනවා දකිනවා. දරුවන්ටත් පහර දෙන්න පුළුවන්. ඥාතීන්ටත් පහර දෙන්න පුළුවන්. එහෙම අවස්ථාවලු මේ යටදී තියෙනවා. ඒ පහර දීමේදී අම්මට පහර දීම මොන තරම් භයානක කුසලයක්ද? තාත්තට පහර දීම කොච්චර භයානක කුසලයක්ද? ඔය අතරේ භික්ෂුන් වහන්සේ නමක් ආර්යයන් වහන්සේ නමකට වැදුණු නිරේම උපදින්න සිද්ධ වෙනවා ජීවිතේ නැති වුණොත්. නැතත් ඊටාම භයානකයි අවීචයට යන්න තරම් කර්ම රැස් කරන්න වෙන්න පුළුවන්. ඒක තමයි ක්‍රෝධයේ ස්වභාවය. ඊටාම භයානකයි. ඊළඟට පින්නතුනි සඳහන් කළා මේ නිතරම තරහෙන් ඉන්න පුද්ගලයාට කිසිම සැපයක් නැහැ ජීවිතේ කියලා. කිසිම සැපයක් නැහැ. ඇයි එහෙම සඳහන් කරන්නේ? හොඳට ඉගෙනගෙන තියෙනවා. හොඳට හම්බ කරලා තියෙනවා. ලොකුවට ගෙවල් දොරවල් හදලා තියෙනවා. ඊටාම සැප පහසු ඇඳන් පුටු තියෙනවා. ඒ විතරක් නෙමෙයි. ඊටාම සුව පහසු යාන වාහනක් තියෙනවා. ධර්මයේ සඳහන් කරනවා මේ පුද්ගලයා කොයිතරම් ලොකුවට හම්බ කරගෙන හිටියත් කොයිතරම් සැප සහිත උපකරණ ගෘහ උපකරණ ගෙදර තිබුණත් ඔහුට ඒකෙන් කිසිම වැඩක් නැහැ. හේතුව ඒ වගේ සැපය දැනෙන්නේ නැහැ නේ පින්නතුනි. ඇයි දැනෙන්නේ නැත්තේ? ක්‍රෝධය වැඩි වෙලා. ක්‍රෝධය ඇති වුණා කියලා කියන්නේ තමන්ගේ සැපය තමන්ට නැතුව යනවා කියන එකයි. කායික සැපේ නැතුව යනවා. ක්‍රෝධය නිසා. එතකොට ඊටාම සුවදායක වාහනයක් ඇතුලේ වාඩි වෙලා
බොහොම පහසුවෙන් ගමන් කරන කෙනෙකුට පාරේ යන තවත් කෙනෙක් නිසා තරහ එනවා. දැන් ඒකට අර වාහනේ ඇතුලේ තියෙන සුවය ඔහුට තියෙනවද? කායික සුවයක් ඇත්තෙම නැහැ. සුවදායක අසුනක ඉන්නේ. නමුත් කයේ කිසිම සුවයක් නැහැ. ද්වේෂයෙන් පිච්චෙනවා. එහෙම පුද්ගලයාට ඒ සුව යහන් වලින් වැඩක් නැහැ කියලා සඳහන් කළා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කරනවා මහණෙනි යමෙක් ක්‍රෝධයෙන් යුක්තද ඒ පුද්ගලයා හරි අප්‍රසන්නයි. ක්‍රෝධයෙන් යුක්ත පුද්ගලයා. ඔහු හොඳට ඇඟපත සෝදගෙන වටිනා වස්ත්‍ර ඇඟලා ගත්තට වැඩක් නැහැ. සමහර වෙලාවට ක්‍රෝධයෙන් යුක්ත පුද්ගලයා තමන්ගේ හිතේ තියෙන මේ දුසිරිත හින්දා භයානක අකුසල කර්මය නිසා ඒකාන්තයෙන් නිරේට යනවා. ක්‍රෝධය සහිතන නිරේට යන්න ඉඩනේ වැඩි පින්නතුනි. දැන් කෙනෙක් මැරෙනකොට ද්වේෂ සහිතව මැරුණොත් එහෙම අපිට ජීවිතේ කොච්චර ඉගෙන ගන්න තියෙනවද එතකොට? කේන්තියෙන් මැරුණොත් මොන වගේ තත්ත්වයක් උදා වෙයිද? සඳහන් කරනවා අපායට යනවා කියලා. ද්වේෂයෙන් මැරිච්ච කෙනා නිරේට යන්න හේතු වෙනවා. මොකද නිතර නිතර තරහ ගියපු කෙනෙක් නේ. ඒ හින්දා හුඟක් පව් කරලා තියෙන තරහ නිසා. නිරේට ගියේ නැත්තම් විෂ සහිත සතෙක් වෙලා ඉපදෙනවා. එක්ක නයෙක් නැත්තම් පොළඟෙක් කුණ කටුවෙක් මාවිලෙක් මේ වාගේ විෂ සහිත සතෙක්. ක්‍රෝධයේ ප්‍රතිඵලයක්. ඊළඟට සඳහන් කරනවා එහෙම නුවණොත් යකෙක් වෙනවා කියලා. එක්ක නිරේ යනවා නැත්තම් විෂ සහිත සතෙක් වෙලා තිරිසන් අපායේ උපදිනවා. එහෙම නැත්නම් යකෙක් වෙනවා. පුංචි කාලේ ඉඳලා අහලා තිනවා කාලි යක්ෂණී ගැන. දරුවන් මරාගෙන කාපු යකින්නේ. පෙර වෛරයක්. ඊළඟට වෙනතේ සඳහන් කරනවා තවත් ඒ වාගේ පෙර වෛර කරපු අය වෛර බැඳගෙන ආපු හැටි. තරහෙන් මැරිලා. අපේ ශාසනයේ සැප සහිත ප්‍රතිපදාවෙන් රහත් බව ලබාගත් පළවෙනි මහරහතන් වහන්සේ තමයි දාරුචීරිය මහරහතන් වහන්සේ. නමුත් පිරිනිවන් පෑවේ කොහොමද? එළදෙනක් යනලා. පුක්කුසාති මහරජුරුව බුදුරජාණන් වහන්සේ ගැන බිම්බිසාර රජුරුවන්ගෙන් දැනගෙන මුළු රාජ්‍යම අත්හැරලා භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් මාලිගාවෙන් එළියට බැස්සා. රාජපුරුෂය සඳහන් කළා මහරජය අපි ඇරලලා එන්නම් කියලා. ඒ වෙලාවේ සඳහන් කළේ නෑ. මගේ ඒ ශාස්ත්‍රුන් වහන්සේ ලෝක සත්වයාට හිතානුකම්පාවෙන් ගිහි ගෙදරින් අබිනිෂ්ක්‍රමණය කරලා තියෙන තනියම. එහෙමනම් උන්වහන්සේ හොයාගෙන යන ගමන මම යන්නේ තනියම. මොන තරම් ශ්‍රද්ධාවක් තියෙනවද? ආනාපාන චතුර්ථ ධානයේට සමවදිනවා නිතරම. ධානලාභී. ඒ විතරක් නෙමෙයි අනාගාමී. මේ අනාගාමී ආර්යයන් වහන්සේත් එළදෙනක් විසින්ම ඝාතනය කළා. අපේ පින්නතුන් අහලා තියෙනවා සවැත් නුවර ජීවත් වෙච්ච සුප්‍රබුද්ධ ගැන. ඒක පුරාම කුෂ්ඨ තිබිච්ච සුප්‍රබුද්ධ. ඒ නිසා සුප්‍රබුද්ධ කුට්ටි කියලා දේශනා කළේ. නම පට බැඳුනි. මේ සුප්‍රබුද්ධයන් එළදෙනක් ඇනලා තමයි ජීවිතක්ෂයටපත් කරේ. කොසල් රජුරුවන්ගේ දනව්වේ 55 අවුරුද්දක් චෝර ඝාතක තනතුර නැත්නම් අල්ලගෙන එන හොරුන්ට දඬුවම් කරාම මරන්නේ මෙයා. ආන්ගේ චෝර ඝාතක තනතුර දරාපු තඹදාටික චෝර රැකියාවෙන් අස් වෙලා කැඳක් බොණ්ඩ හිතිලා දරුවලව්වක් කැඳ හදවගෙන අලුත් ඇඳුම් ඇඳලා ඇඟේ සුවඳ ගල්වලා ලස්සන මල් පොකුරක් අතේ තියාගෙන ඉන්නවා.
මේ වෙලාවේ සරියුත් මහරහතන් වහන්සේ පිණ්ඩපාතේ වඩිනවා. තඹදා ටික දැක්කා. තඹදා ටික කල්පනා කරනවා අලු ගෝසු තනතුර කරන කාලේ ඉඳලා අලුත් ඇඳුමක්වත් අඳින්න බැරි වුණා. අද නම් මං අලුත් ඇඳුමක් ඇඳගත්තා. මෙයා හරි ආසයි කියලා කියන ඔය අපි අර කිරි කැඳ කියලා කියන්නේ. ආන්ගේ කිරි කැඳ බොන්න. එහෙම කැඳක් තමයි දරුවන්ට කියන්නේ හදලා දෙන්න කියලා. දැන් කැඳ කෝප්පෙත් ළඟ තියෙනවා. රහතන් වහන්සේ පිණ්ඩපාතේ වඩිනවා. අනේ කවදාවත් දානයක් නුදුන්න මම අද නම් දානයක් දෙන්න ඕනේ. ළඟ කැඳ තියෙනවා රහතන් වහන්සේ වඩිනවා. ළඟට ගිහිල්ලා වැඳලා කතා කරලා ගෙදරට වැඩමවාගෙන ඇවිල්ලා අර කැඳ සාරිපුත්තයන් වහන්සේට පූජා කළා. සරියුත් මහරහතන් වහන්සේ බොහෝම කරුණාවෙන් පිළිගත්තා. වටහපතක් අරගෙන තඹදා ටික සාරිපුත්තයන් වහන්සේට පවන් සරනවා. සාරිපුත්තයන් වහන්සේ අහනවා උපාසක මහත්තයා කැඳ ටිකක් බීලා මෙන්න කියලා. ඇයි මෙයාට පින්නතුනි කැඳ බොන්න හොඳට හිත බණ ටිකක් කියන්න බලහම හිතේ එකඟ බවක් නැහැ. ඇයි හිත එකඟ නැත්තේ කියලා රහතන් වහන්සේ බලහම කැඳ බොන තණ්හාව වෙනම හිතේ තියෙනවා. තමන්ගේ ටික දන් දුන්නට කැඳ බොන කැමැත්ත තියෙනවා. ඒ නිසා කල්පනා කළා දැන් බණ කීවට වැඩක් නැහැ. කැඳ බොන කැමැත්තෙන් ඉන්නේ. ඒ හින්දා කිව්වා ගෙට ගිහිල්ලා කැඳ ටිකක් බීලා එන්න කියලා. තව හිටපු පුරුෂයෙකුට කිව්වා මේ වටහපත ගෙනහිල්ලා ඔහුට පවන් සලහන්න කියලා. කැඳ බීලාවට පස්සේ අපි භාග්‍යතුන් වහන්සේ විශේෂයෙන් ඒ කරුණ පැහැදිලි කරනවා. සාරිපුත්තයන් වහන්සේ කැඳ බීලා ආපු උපාසක තැනට ධර්ම දේශනාවක් කළා. කෙටි දේශනාවක් කරන්නේ. පිණ්ඩපාතේ වැඩි ගමන්නේ. ඒ දේශනාව අහලා බොහොම සතුටු වෙලා සරියුත් මහරහතන් වහන්සේ ආපහු වඩිනකොට පසු ගමන් කළා. පසු ගමන් කරලා ආපහු ගෙදරට එන අතරතුර අර එළදෙන ඇවිල්ලා ඇන්නා. දෙව්ලොව ඉපදුනා. එයි 55 අවුරුද්දක්ම මිනිස්සුමයි මැරුවේ. තවත් අය මරන්න ඇති මිනිස්සු මැරුවා හරියට. එතකොට මහා පව්කාරයි. නමුත් ධර්මයේ සඳහන් කරනවා ඔහු ඉපදුනේ තව්තිසාවේ කියලා. නැත්නම් දෙව්ලොව උපදින්නේ. මෙච්චර පව් කරපු කෙනෙක් කොහොමද දෙව්ලොව උපදින්නේ? පින්නතුනි අවසාන වෙලාවේ තිබිච්ච පිරිසිදු හිත කුසලයේ පෙරදරි කරගත්ත හිත තමයි මොහු දෙව්ලොව උපද්දවන්නේ. එතකොට අර කර්ම ටිකට මොනව වෙන්නේ ඇද්ද? අහෝසි වුණාද? නෑ ඒ කර්ම ටික එහෙම්මම තියෙනවා. කවදා හරි දවසක පිනේ බලය අඩු වෙනකොට ඒක විපාක දෙනවා. නමුත් අකුසලය කුසලයෙන් යට කරන්න පුළුවන් බව අපිට හොඳටම තේරුම් යනවා එතකොට. එතකොට මම මේ කතාව සඳහන් කළේ මේ 4 දෙනාටම පහර දෙන මේ එළදෙන කවුද? එළදෙනක් නෙමෙයි මේ යක්ෂණියක්. නමුත් පහර දෙන වෙලාවට එන්නේ එළදෙනක් වගේ. පෙර භවයක මේ 4 දෙනා එකතු වෙලා එක ගෑනු කෙනෙක් මැරුවා. ආන්ගේ මරණ වෙලාවේ ඒ කාන්තාව ද්වේෂසිතින් යුක්තව සාපයක් කළා. පලි ගන්නවා කියලා. මේ 4 දෙනාම මේ වැඩේ කළේ. එතකොට මේ 4 දෙනාම අපේ ශාසනය ඉපදිලා. ආන්ගේ අවස්ථාවේ අර යක්ෂණිය එළදෙනක් වෙලා ඇවිල්ලා ඝාතනය කළා. අර වෛරය නිසානේ එහෙම වුනේ. මරණ වෙලාවේ මම පලි ගන්නවා කියලා කිව්වා. ඉතින් යක්ෂණියක් වෙලා ඉපදුනා. අපි සඳහන් කළානේ දැන් ද්වේෂයෙන් මැරුණහම යකෙක් වෙන්න පුළුවන් කියලා. පින්නතුනි දැන් බාණ්ඩකයේ වෛරයේ ද්වේෂයේ ඵලය කොහොමද? රහතන් වහන්සේ පිරිනිවන් පෑවා, අනාගාමීන් වහන්සේ බඹලෝ වැඩියා. සෝවන් වහන්සේ දෙව්ලොව ගියා. තම්බදාටික චෝරත් දෙව්ලොව ගියා.
අන්තිමට කුසලයක සතුටු වෙවි හිටපු නිසා. නමුත් කොයක්සනි මේ වෙලාවෙත් අවීචී දුක් විඳිනවා. කරපු පාප කර්මය නිසා. දැන් ද්වේෂයේ ප්‍රතිඵලය නෙමෙයි එතකොට මේ. ද්වේෂය නිසා අවීචීට ගිහිල්ලා. තව ඒ වාගේ කරුණු බොහෝම තියෙනවා පැහැදිලි කරන්න මේ ද්වේෂය සම්බන්ධයෙන්. භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ එවන් වූ ද්වේෂය හතුරෙක් හා සමානයි. හතුරෙක්මයි ඒ ද්වේෂය පාලනය කරන්න. ඒ ද්වේෂය යටපත් කරන්න. ආයේ කිපෙන්න එපා කවුරුවත් සම්බන්ධයෙන්. ආයේ කේන්ති ගන්න නැහැ කියලා අදිෂ්ඨාන කරන්න වීරිය කරන්න. අන්න එහෙම කෙනාට මේ භයානක අකුසලයේ මගහරවා ගන්න පුළුවන්කම තියෙනවා. ද්වේෂය නම් වූ අකුසල කර්මය. අපේ බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට මෙහෙම දේශනා කළා. මහණෙනි, හොරු ඇවිල්ලා කියතක් අරගෙන ඔබේ අත් දෙකයි කකුල් දෙකයි කපයිද? එනිතින් මොහොත හිතලා බලන්න. මෙතන සඳහන් කරන්න මම හිතන්නේ හරස් කියතක් ගැන. කියතකින් කපනකොට කොහොම තියෙයිද? නිකන් හිතන්නකෝ කවුරු හරි අර අත් කියතක් අරගෙන අපේ අතක් කොටයක් උඩ තියාගෙන කපන්න පටන් ගත්තොත් කොහොම ඉදීද කියලා. එහෙනම් හරස් කියතක් අරගෙන අත් දෙකයි කකුල් දෙකයි කපන වෙලාවේ හාමුදුරු කෙනෙක් නම් තරහ ගියොත් එහෙම භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. මහණෙනි, තමන්ගේ අතපය හරස් කියතෙන් කපන වෙලාවට ඒ කපන පුද්ගලයා සම්බන්ධයෙන් මෛත්‍රී සිතක් ඇති කරන්න පුළුවන් නම් ඔහු තමයි මගේ ශ්‍රාවකයා කියලා. ඔහු තමයි සම්බුද්ධ ශාසනයට අයිති කෙනා කියලා. තමන්ගේ ශරීරයේ කියතෙන් කපන කෙනාටත් මෛත්‍රී කරන්න පුරුදු වෙන්න ඕනේ. කකචූපම සූත්‍රයේදී තමයි ඔක දේශනා කරන්නේ. එතකොට දේශයට පරිබාහිර මෛත්‍රිය කොයි තරම් උතුම්ද? ද්වේෂයේ පසකලා මෛත්‍රී වඩන්න දේශනා කළේ නිසා. ද්වේෂ කරන අය මැරිලා, නිරයවල් වල දුක් විඳලා, පෙර කරන ලද කුසලයත් එක්ක මනුස්ස ලෝකේ උප්පත්තිය ලැබුවත් මේ දේශයේ අවශේෂ කර්මය ඔහු ඊට විරූපී පුද්ගලයෙක් කරනවා. අප්‍රසන්න පෙනුමක් ඇති කෙනෙක් බවට පත් කරනවා. ඒ විතරක් නෙමෙයි, උපතින්ම කොන්ද ආබාධ සහිත පුද්ගලයෙක් වෙනවා. පාදවල ආබාධ සහිත කෙනෙක් බවට පත් වෙනවා. දේශයෙන් මැරිලා ඉපදිච්චාම ඊළඟට සඳහන් කළා හැම වෙලාවෙම ජීවිත බයෙන්, සතුරු බයෙන් ඉන්නේ. කොයි වෙලාවෙ මට වෙඩි තියයිද? කොයි වෙලාවෙ මට පිහියෙන් අනීද? කොයි වෙලාවෙ මට වහ දෙයිද? බොහොම බයෙන් ඉන්නේ. නිතරම ජීවිත අනතුරු පිළිබඳව බයක් තියෙනවා. කාටද මේ? ද්වේෂ සහිත පුද්ගලයාට. හොර හතුරු ඔහු වට කරනවා කියලා සඳහන් කරනවා. කලින් භවවල ද්වේෂයෙන් මැරිච්ච අය. එතකොට අපිට එහෙම වෙන එකක් නැද්ද? අපිටත් වෙන්නේ එහෙම්මම තමයි. එහෙනම් අපි මොනවද කළ යුත්තේ? වහ වහ වීරිය වඩන්න පටන් ගන්න ඕනේ ද්වේෂය කියන ධර්මතාවය නැති කරන්න. මෙච්චර අමිහිරී නම් ද්වේෂයේ ප්‍රතිඵලය තවත් මොකට ද්වේෂ කරනවද කියලා අපි හිතන්න ඕනේ. ආන් එහෙම හිතලා ද්වේෂයෙන් ඈත් වෙන්න ඕනේ. ඒක ඒ තරම්ම භයානකයි. මේ කේන්ති යනවා කියන එක. භාග්‍යතුන් වහන්සේගේ කාලේ හිටියා බරද්වාජ කියලා බමුණෙක්. ඒ බමුණ මිත්‍යා දෘෂ්ටිකයි. බැමිණි හරීම සම්මාදිට්ඨිකයි, ශ්‍රද්ධාවන්තයි. තමන්ගේ ස්වාමියා වෙනුවෙන් කළ යුතු යම් යුතුයකමක් තියෙනවා නම් මේ බැමිණි එක නොපිරිහෙලාම සම්පූර්ණ කරනවා. හැබැයි වැඩේ ඉවර කරලා ඇය හැමදාම කියන කතාවක් තියෙනවා. මාගේ භාග්‍යතුන් වහන්සේට নমස්කාර වේවා. ඉතින් මේක දැන් හැමදාම කියනවනේ. එක දවසක් බ්‍රාහ්මණයට තරහ ගිහිල්ලා කියනවා මං උඹේ ඔය
ශ්‍රමණ බවත් ගෞතමයන් එක වාද කරනවා කියලා. උඹේ භාග්‍යතුන් වහන්සේත් එක්ක මම වාද කරනවා කියලා. ඒ බොහෝම සංසුන් ස්වරයෙන් සඳහන් කළා ස්වාමීනි හොඳයි වාද කරලා බලන්න කියලා. අන්තිමට මේ බමුණ ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ එක ටිකක් වෙලා කතා කරලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා කොහොමද ස්වාමීනි ඔබ වහන්සේ සතුටින් ඉන්නේ කොහොමද ස්වාමීනි ඔබ වහන්සේ ද්වේෂ නොකර ඉන්නේ කොහොමද ස්වාමීනි ඔබ වහන්සේ හොඳින්ද ඉන්නේ භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා බ්‍රාහ්මණය මගේ හිතේ ද්වේෂය නැති හින්දා මං සතුටින් ඉන්නවා මගේ හිතේ ද්වේෂය නැති හින්දා මම බොහොම දුකෙන් තොරව ජීවත් වෙනවා සතුටින් ඉන්නවා දුකක් නැතුව ඉන්නවා කනගාටුවෙන් තොරව ඉන්නවා බෙහෙසෙන් නැතුව ඉන්නවා ඊළඟට සඳහන් කළා බ්‍රාහ්මණය මේ ද්වේෂය නැති කරපු නිසා මම සතුටින් ඉන්නවා මෙහෙම කරුණු දැක්වහම භරද්වාජ බමුණා බුදුරජාණන් වහන්සේ ගැන පුදුම විදිහට පැහැදිලා බුදුරජාණන් වහන්සේට කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මම පැවිදි කරන්න කියලා. භරද්වාජ පැවිදි කළා. භරද්වාජ නොබෝ කලකින් රහත් වුණා. මෙන්න මේ කාලේ තමයි හිටියේ අග්ගික භාරද්වාජත්. කුඹුරු හානවා. බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතේ වැඩියා. බුදුරජාණන් වහන්සේට හොඳටම බැන්නා. අතපය හතරම හොඳට තියාගෙන ඇයි හිඟමනේ යන්නේ කියලා. ඉතින් නොයේක් චෝදනාවලට භාග්‍යතුන් වහන්සේ හරි ලස්සනට උත්තර දුන්නා. බුදුරජාණන් වහන්සේට දොස් කියලා ඉවරුනහම බුදුරජාණන් වහන්සේ බොහෝම කරුණාවෙන් අග්ගික මේ භරද්වාජ බ්‍රාහ්මණයාගෙන් අහනවා භරද්වාජ ඔබේ ගෙදරට නෑදෑයෝ එනවද කියලා ඇහුවා. එනවා. ඔබේ ගෙදරට යාළුවෝ එනවද කියලා ඇහුවා. එනවා. ඔබේ ගෙදරට ඔබේ තවත් මිත්‍රයෝ කවුරුවත් එනවද කියලා එනවා. එහෙම සඳහන් කරාම බුදුරජාණන් වහන්සේ අහනවා ඒ එන හැමෝටම ආහාර පාන වලින් සංග්‍රහ කරනවද කියලා. ස්වාමීනි සමහර අයට සංග්‍රහ කරනවා. බ්‍රාහ්මණේ ඔබ කරපු සංග්‍රහය ඒගොල්ලෝ පිළිගත්තේ නැත්තම් මොකද කරන්නේ ඒවට කියලා ඇහුවා. මමයි මගේ ගෙදර අයයි භුක්ති විඳිනවා කිව්වා. ඒගොල්ලෝ ගන්නෙ නැත්තම් අපි භුක්ති විඳිනවා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා බ්‍රාහ්මණේ ඔබ මෙතෙක් වෙලා මට චෝදනා කළා. නමුත් ඒක චෝදනාවක්වත් මම බාරගන්නේ නැහැ. දැන් මොකද කරන්න කියලා ඇහුවා. ඒ සියලුම චෝදනා ඔබම බාරගන්න. මම බාරගන්නේ එකක්වත්. භාග්‍යතුන් වහන්සේගේ කරුණාව. භාග්‍යතුන් වහන්සේගේ නිහතමානී බව. කරුණ පැහැදිලි කරලා දුන්න හැටි මම බාරගන්නේ එකක්වත්. එහෙනම් ඒවා අපහු ඔබම බාරගන්න. අන්තිමට පින්නතුනි භරද්වාජ බුදුරජාණන් වහන්සේට සඳහන් කරනවා ස්වාමීනි ශ්‍රේෂ්ඨයි ස්වාමීනි ශ්‍රේෂ්ඨයි ශ්‍රමණ බෞද්ධ ගෞතමයන් වහන්සේ හරි උතුම් නමුත් කේන්ති යනවා කියලා. ආපහු කියන භාග්‍යතුන් වහන්සේටම කේන්ති යනවලු. ආන් ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ ගාථා ගණනාවක් දේශනා කළා. තමන් වහන්සේ සියලු කෙලෙස් අත්හැරලා ඉන්න බව ඔහුට පැහැදිලි කළා. අන්තිමට ඉල්ලීමක් කළා. ස්වාමීනි මාත් පැවිදි කරගන්න බැරිද? බුදුරජාණන් වහන්සේ බ්‍රාහ්මණය පැවිදි කළා. ඒ බ්‍රාහ්මණයත් නොබෝ දවසකින් රහත් වුණා. සංසාරේ හුඟක් පිං තිබිච්ච අය. බුදුරජාණන් වහන්සේට එදා මේ බ්‍රාහ්මණයා අන්තිමට පැහැදිලා දානි පූජ කළා. භාග්‍යතුන් වහන්සේ සඳහන් කළා බ්‍රාහ්මණය යමෙක් ද්වේෂ කරන්නාට පෙරලා ද්වේෂ කරනවද? දබර කරන්නාට පෙරලා දබර කරනවද? ඇන කොටා ගන්න ඉන්න පුද්ගලයාට පෙරලා ඇන කොටන්න යනවද? තමන්ට හිරිහැර කරන්න ඉන්න පුද්ගලයාට නැවත හිරිහැර කරන්න යනවද?
මහණෙනි, එවන් අයත් එක්ක මුහුවීමක් මගේ නෑ. එවන් අය මේ බ්‍රාහ්මණයටම හොඳයි. බ්‍රාහ්මණය බයිනකොට බ්‍රාහ්මණයටත් බයිනවනම් හොඳයි. නමුත් මම එහෙම කරන්නේ. එහෙම මම නොකරන නිසා මම මොවුන්ගෙන් වළඳන්නෙත් නෑ කියලා සඳහන් කළා. මේ දෙන දේවල් මං වළඳන්නේ. ප්‍රාණීන් අඩු ජලයකට ගෙනihin දාන්න කිව්වා මොකද කරන්න කියලා ඇහුවාම බැනුම් අහලා වළඳන්නේ නෑ. උන්ට ගැලපෙන්නේ උන් හා සමාන අයමයි කියන එකයි මේ සඳහන් කරන්නේ. එහෙනම් ද්වේෂය වර්තමානයේ පින්නතුනි හිතන්නකෝ. මේ ද්වේෂය නිසා කොච්චර අපරාධ වෙනවද කියලා. දරුවා අඳුරන්නේ නැහැ, මව්පියෝ අඳුරන්නේ නැහැ, සහෝදර සහෝදරියෝ අඳුරන්නේ නැහැ. සත්තු සිව්පව් වාගේ මිනිස්සු මරලා දානවා. ද්වේෂය නිසා. පෞගී කාලේ එක කෙසෙල් ගෙඩියක් නිසාත් මිනිහෙක් මරලා තිබුණා. ද්වේෂය පස්සේ පසුතැවිලි වෙනවා. ඊට සුළු සිද්ධි නිසා පුද්ගලයාගේ ජීවිතය විනාශ කරනවා. පස්සේ පසුතැවිලි වෙනවා. ද්වේෂ සහිතව මැරුණොත් හරිම භයානක බව සඳහන් කළා. හැබැයි ඒ වුණාට මැරෙන වෙලාවට උපදින වේදනාව පින්නතුනේ අපිට මේ ජීවිතේ මෙතෙක් දැනිලා නැති එකක්. මරණ වේදනාව දැනිලා නැහැනේ කාටවත්. ඒක අලුත්ම වේදනාවක්. ඒ වේදනාව අපිට ඉවසන්න පුළුවන් වෙයිද? තරහ එන්නේ නැති වෙයිද අපිට? ඒකත් හිතන්න ඕනේ. හිසේ කැක්කුමටත් බඩේ කැක්කුමටත් තරහ එන අපි මරණ වේදනාව දැනනකොට තරහ නාවොත් තමයි පුදුමයි. නමුත් තරහින් ඉන්න වෙලාවක මැරුණොත් එහෙම ඉරණම ඊටාම භයානක බව අපි සාකච්ඡා කළා. ඒ නිසා ද්වේෂයට ප්‍රතිපක්ෂ වෙච්ච මෛත්‍රියක් නිතර නිතර වඩන එක වටිනවා. පුරුදු කරලා තියාගන්න එක වටිනවා. එතකොට මැරෙන වෙලාවට ඇඟේ උපදින වේදනාව යටපත් කරන්න ඒ මෛත්‍රියෙන් පුළුවන්කම තියෙනවා. වන්න භාග්‍යතුන් වහන්සේ කොච්චර ලස්සනට මේ කරුණ අපිට පැහැදිලි කළාද? ද්වේෂයේ ප්‍රතිපක්ෂ ධර්මතාවයේ මෛත්‍රිය. එවන් ගුණ ධර්ම අපි දියුණු කරගන්න ඕනේ. මේ කරුණ දක්වලා දෙව්දුවගේ පැමිණිල්ල සම්බන්ධයෙන් එදා රැස් වෙලා හිටපු අයට ධර්ම දේශනාව කරලා ඉවර වෙනකොට මේ දෙව්දුව සෝවාන් වුණා පින්නතුනි. අපේ භාග්‍යතුන් වහන්සේ දෙව්දුවට සඳහන් කළා වේගෙන් යන රථයක් යමෙක් පාලනය කරනවාද? අපි දන්නවා රථ වාහන පදවන අය නිදහසේ හරි වේගෙන් යනවා. හැබැයි අහවල් තැනින් හරව ගන්න ඕන කියලා වෙච්චහම අපූර්වට රථේ පාලනය කරලා අවශ්‍ය තැනට හරවනවා. රථේ නවත්තන්න වෙච්චහම කොතනද නවත්තන්න ඕනේ? නැවත් විය යුතු තැනින් අපූර්වට නවත්ත ගන්නවා. ආන්ගේ රථයේ පදවන කෙනාට අපි කියන්නේ කවුරු කියලාද? රියදුරා කියලා. බුදුරජාණන් වහන්සේ මෙතන දේශනා කරනවා මහණෙනි මම රියදුරා කියලා කියන්නේ ඔහුට නෙමෙයි කියලා. එහෙනම් කවුද රියදුරා? වේගයෙන් යන රථයක් යමෙක් පාලනය කරන්නේද? චිත්ත සංතානය තුල වහ වහ නැගී හිටින ද්වේෂය පාලනය කරන්න යමෙකුට පුළුවන් නම් අන්න ඔහු තමයි හැබෑම රියදුරා. දැන් දෙව්දුව කියනවනේ කතාව. දෙව්දුව කියනවා මගේ හිතේ ද්වේෂයක් ඇති වුණා මේ ශ්‍රමණයා මරන්න හිතුණා. නමුත් එහෙම වුණොත් අනාගතේ හැමෝම මේ අකුසල කර්මයේ කරගන්න බලාපොරොත්තු වෙයි. කරගනි. ඒ නිසා මම මේ වැඩේ කරන්නේ නැහැ. ගිහිල්ලා ගුරුවරයාට කියනවා. දැන් බාන්න දරුවගේ කකුල කපලා තියෙනකොට නමුත් Tamanට ආපු ද්වේෂය පාලනය කරගත්ත හැටි ඒ පාලනය කරගත්ත නිසා මොන යහපතක් ඇයට සිද්ධ වුණාද? ඒ නිසා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා හැබෑම රියදුරා කියලා කියන්නේ ද්වේෂය පාලනය කරන කෙනාට. මේ ගාථා රත්නයේ අන්තිමට සඳහන් කරනවා රසමිග්ගාහෝ ඊතරෝ ජනෝති. සාමාන්‍යයෙන් රතය පදවන කෙනා අශ්වයාගේ නැත්තම් ගොනාගේ තෝල් ලණුව අතර අරන් ඉන්නේ.
ඔහුට අපි කියනවා රියදුරා කියලා. සාරති. නමුත් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා හැබැයි රියදුරා තමයි හිතේ පැන නගින ක්‍රෝධය පාලනය කරලා ගහන්න මරන්න හිතෙන වෙලාවේ ගහන්නේ මරන්නේ නැතුව ඒ ක්‍රෝධය යටපත් කරන්න පුළුවන් නම් වේගයෙන් දුවන රථයක් පාලනය කළා හා සමානයි ඒ ක්‍රියාව කියලා. යමෙකුට එහෙම කරන්න පුළුවන් නම් ඔහු මෙලව හරිදිනු. මං සඳහන් කළා අපි හැමෝම ගාව තියෙන භයානක තත්ත්වයක් තමයි ද්වේෂය. අපි උත්සාහ කළ යුත්තේම මේ ද්වේෂය මෙච්චර භයානක නම් කෙසේ හෝ පාලනය කරන්න වීරිය වඩන්න ඕනේ. උත්සාහ කරන්න ඕනේ. සක්කෝ කියලා එක සඳහන් කළා මන් ළඟ තියෙන ද්වේෂය එක්තරා ක්ලේශයක්. ඒ ක්ලේශය ඇති වෙන්නේ මොන හේතුව නිසාද කියලා හොයලා ඒ මූල බීජයට පහර දුන්නාම ආයේ ඒක වෙන්නේ නැහැ. නමුත් ඒ මූල බීජයේ තියෙන තැන හොයාගන්න කෙනාට තමයි සක්කෝ කියලා කියන්නේ. දක්ෂයා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි යමෙකුට ද්වේෂය පාලනය කරගන්න පුළුවන් නම් මම ඒකාන්තයෙන් අප වෙනවා අනාගාමී කරලා දෙනවා කියලා. ද්වේෂය පාලනය කරන කෙනා අනාගාමී තත්ත්වයට පත් කරනවා කියලා මම පොරොන්දු වෙනවා කියලා කියනවා. පින්නතින් සෝවාන් සකදාගාමී මාර්ගඵල දෙකම ඉක්මවලා අනාගාමී වෙනවා කියලා සඳහන් කළා. බාන්න එතකොට ද්වේෂය පාලනය කරන එක කොච්චර වටිනවද කියලා. අපි නිතර ඊටාම සුළු දෙයට උපද්දවන ක්‍රෝධය අපිවම විනාශ කරනවා. මේ කරුණ දක්වලා දේශනාව කළා. දිව්‍යාංගනාව සෝවාන් වුණා. නමුත් ඇය අඬනවා පින්නතුනි. භාග්‍යතුන් වහන්සේ ඇහුවා ඇයි? තවත් අඬන්නේ ඇයි කියලා. ස්වාමීනි ඒ වුණාට මට දැන් විමානයක් නෑනේ ඉන්නේ. මං කොහෙද දරුවොත් එක්ක ඉන්නේ කියලා. භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්නේ කුටිය ළඟ විශාල ගහක ජීවත් වෙච්ච දිව්‍යාංගනාවක්. ඊයේ රාත්‍රියේ චුත වෙලා ගිහිල්ලා. අපේ භාග්‍යතුන් වහන්සේ අර දිව්‍යාංගනාවට ඒ රුක්ෂේ පෙන්නවා. මෙන්න මේක විමානය කරගන්න කියලා. භාග්‍යතුන් වහන්සේනේ පෙන්වුවේ. ඒ නිසා ඒ රුක්ෂයට විමානට නමක් තිබ්බා. බුද්ධ දත්තිකා කියලා. බුද්ධ දත්තිකා විමානය භාග්‍යතුන් වහන්සේ විසින් දක්වන ලද විමානය. මහේශාක්‍ය දෙවියෙකුටවත් හොලවන්න බෑ කියලා සඳහන් කරනවා. නමුත් ඇයට ඒ තරම් තැනක් ලැබුණේ ඇය ඉවසපු ඉවසිල්ල. ඉවසන කෙනාට අනික් අය කියයි නිවටේ කියලා. ධර්මයේ සඳහන් කරනවා කමක් නැහැ. අපායෙන් බේරෙන්න පුළුවන් නම් නිවටයා කියලා ඇහුවහම මොකද? නමුත් හැබැවින්ම නිවට ඔහු නෙමෙයි. දේශයට බැඳිලා, දේශයට රැවටිලා අපායට පාර හදා ගන්න අය. මේ ආදි කරුණු දක්වලා මේ ද්වේෂයෙන් මිදෙන්න උනන්දු කළා. ද්වේෂය ගැන තව බොහෝම කරුණු ධර්මයේ පැහැදිලි කරන්න තියෙනවා. කෙසේ වෙතත් කෙටියෙන් හිතමු. කොහොම හරි දේශසිත පාලනය කර කර මෛත්‍රී සිතක් දියුණු කරනවා කියලා. ඒ මෛත්‍රී සිත දියුණු කරලා සුගතියෙන් සුගතියට ගිහිල්ලා ප්‍රාර්ථනා කරන බෝධියෙන් අමා මහ නිවනින් සැනසෙන්න ද්වේෂයෙන් වැළකෙන්න තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් මේ සියලු දෙනාටම ශක්තිය, ධෛර්යය, වාග්ය, වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරනවා. පින්නතුනි අද මේ උතුම් ධර්ම දේශනාවේ දායකත්වයේ දරනවා දෙහිවල නැදිමාල පදිංචි හරින් තිලකරත්න මහත්මයා සහ එම මහත්මිය දීපානි තිලකරත්න සහ එම දරුවන් තිදෙනා විසින් අපටත් මුළු ලෝකයාට ධර්මයේ ධර්ම දායාදේ කළ පළමු බෞද්ධ නාලිකාවේ නිර්මාතෘ අපවත් වී වදාළ අතිපූජනීය දරණාගම කුසල ධම්ම නාහිමිපාණන් හට ප්‍රාර්ථනීය බෝධියකින් අමා මහ නිවන් සම්පත් ලැබේවා. අති ගෞරවනීය දේශකයන්න් වහන්සේ හටත් නිදුක් නිරෝගී භාවය හා
ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් අමා මහ නිවනින් සැනසෙන්න ලැබේවා. හරින් තිලකරත්න මහත්මයා එම මහත්මියගේත් මෙම ධර්ම දේශනාවට පැමිණ සිටින හා අසා සිටින අයගේත් අනන්ත සසර පටන් මියගිය සියලුම ඥාතීන්ට මේ මහා කුසලයේ අනුමෝදන් වේවා. ධර්ම දේශනාවේ පින්බල මහිමෙන් දැනට ප්‍රතිකාර ලබන එම පවුලේ බාලදියණිය දිල්රුක්ෂී තිලකරත්න හා ඇයගේ අලුත උපන් දියණිය හට නිදුක් නිරෝගී සුවය ලැබේවා කියලා පුණ්‍යානුමෝදනා කරලා ආශිර්වාද කරනවා. අපි විසින් රැස් කරගත් උතුම් ධර්ම දානමය කුසලයත් මේ පින්නතුන්ට හේතු වේවා. පින් අනුමෝදන් කළ හැම කෙනෙකුටම පින් අනුමෝදන් වේවා. ආශිර්වාද කළ හැම කෙනෙකුටම රත්නත්‍රී ආශිර්වාදය ලැබේවා. ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවෙන් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්ය සම්පatti හේතුච පීතෝ භවතු ලෝකෝ